හරි අපි පාඩම පටන් ගමු. හරි අපි අද පාඩම පටන් ගන්නේ database management system DBMS. අපි දරුවනේ database management ගැන කතා කරන කලින් ඉස්සලාම database එකක් කියන්නේ මොකක්ද කියන කාරණාව කතා කරලා ඊට පස්සේ database එකක් අපි හදන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි ඉස්සරහට යන්නේ management systems ගැන අපි ඊළඟට කතා කරමු. හරි අපි සාමාන්‍යයෙන් data එකක් කියලා කියනවා collection of facts, numbers, words, ඊට පස්සේ measurements, observations ඔය ඕනම එක අපි ගන්න මොනවා හරි දේවල් ටිකක් අපි කියනවා data එක. ඒකට අද ලෝකෙ ගත්තාම වැඩිපුරම මේ data එකත් එක්ක තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ සහ data කියන එක important role එකක් කරලා තියෙනවා. අද තියෙන මේ digital මේක තමයි digital ලෝකෙත් එක්ක. එතකොට මේකේ දැන් තියෙන අලුත්ම සංකල්ප තමයි මේ data එකත් එක්ක යන data mining නැත්නම් big data analysis මේ කියන කතන්දර. එතකොට මේවා ගැන අපි අවසානයේ කතා කරනවා මේ data සම්බන්ධව මොන තරම් ඉල්ලුමක් තියෙනවද සහ data big data නැත්නම් මේ විශාල වශයෙන් එකතු වෙන data වලින් ලෝකෙ මොන වගේ දේවල් කරනවද කියන එක. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් ඔයාලා එතකොට මම කරපිනු කඩේකින් බඩුවක් ගන්නවා කියලා. ඒ බඩුවක් ගත්තොත් ඒක data එකක්. එහෙම නැත්නම් ඔයාලා කොහෙද කරකට ගියොත් මේ travel කරා ඒක පවා data එකක්. ඔයාලා machine එකේ නැත්නම් මොකද්ද phone එකේ data ඒ data නෙවෙයි කියන්නේ. internet connectivity on කරා නම් internet connect වුණා නම් ඒක data එකක්. ඔයාලා phone එකේ message එකක් එවන එක data එකක්. ඔයාලා phone එකෙන් call එකක් ගත්තොත් ඒක data එකක්. ඊට පස්සේ ඔයාලා Facebook එකේ මොකක් හරි ෆොටෝ එකක් දිහා බලන් හිටියොත් ඒක බලාගත්ත time එක data එකක්. බලව ෆොටෝ එක data එකක්. ඔයාලා comment එකක් කරතොත් data එකක්. මේ වගේ අපි එදිනෙදා කරන හැම දෙයක්ම data එකක්. එතකොට දරුවනේ මේ data ලෝකේ මේ වෙද්දී අපි මේ digital device එක ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මේ data වලට ලොකු තැනක් ඇවිල්ලා දෙනවා සහ මේ හැම දෙයක්ම record වෙනවා. එතකොට මේ data record කරගන්න භාවිතා කරන ක්‍රමයට තමයි අපි කියන්නේ database එකක් කියලා. අපිට එදිනෙදා මේ එකතු වෙන data store කරගන්න විදිය. නැත්නම් store කරන ක්‍රමයට අපි කියනවා database. එහෙම store කරගන්න ක්‍රමය manage කරගන්නවා. කළමනාකරණය කරනවා අපි කියනවා database management system එකක් කියලා. උදාහරණයක් ගත්තොත් Facebook කියමු අපි. ඒතකොට ඒගොල්ලෝ ගාව තියෙනවා මහා පුදුම data ගොඩක්. ඒ තමයි එකක් ඔයාලා දාන comment, ඔයාලා දාන like, ඊට පස්සේ ඔයාලා දාන ඔයාලගේ friend request, ඊට පස්සේ accept කරපුවා. ඊට පස්සේ photos, videos, ඒවට දාන ඒවා share වෙන ඒවා. මේ වගේ මේ හැම එකක්ම data එකක්. ඒතකොට මේවා store කර ගන්න ඕනේ සහ ලේසියෙන් හොයා ගන්න ඕනේ. ඒතකොට ඒ වැඩේ කරනවා නැත්නම් මේක ලේසියෙන් හොයා ගන්න, ලේසියෙන් අතුලත් කර ගන්න, ලේසියෙන් වෙනස් කරන්න මේ වැඩේට තමයි අපි කියන්නේ management කියලා. ඒතකොට database management system ගැන තමයි කතා කරන්න යන්නේ. data එකක් කියලා අපි කියනවා සාමාන්‍යයෙන් collection of facts. මොනවා හරි දේවල් ටිකක් තොරතුරු නේද? දේවල් ටිකක් ඒවා සමහර ඉලක්කම් වෙන්න පුළුවන්, measurements අපි මනපු දෙයක් වෙන්න පුළුවන්, මොනවා හරි observation එකක් වෙන්න පුළුවන්, නැත්නම් අර කිව්වා වගේ comment එකක්, click එකක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි දෙයක් අපි කියනවා හැමතිස්සෙම data එකක්. එතකොට මේ data කියන ඒවා අපිට manage කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපිට එක එක විදිහට මේ data store කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ පොඩි ඡේදයක්. මේ ඡේදෙ තියෙනවා data. දැන් මේ ඡේදය හරහා අපි data කියන එක අපිට දත්තනේ. මේ තියෙන ඡේදෙන් තියෙන විස්තරය අපිට
මේකේ තියෙන තොරතුරු නෑ sorry මේ ෆැක්ට්ස් ටික ස්ටෝර් කරන්න පුළුවන්. ඒතර මම මේක කියවුවොත් Nishi is an employee of Lanka Ltd IT department. He is from Kulapati and he is working as an engineer there. ඒතර මොහොම වාක්‍යයක් තියෙනවා. ඒතර වාක්‍ය ඇතුලේ තියෙන data ටික. ඒතර අපි මේ කියන කාරණාව ස්ටෝර් කරනවා නම් හරි ගබඩා කරගන්නවා නම් අපිට මේ ගබඩා කරන්නත් විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම ගබඩා කරනකොට අපි හිතන්න වෙන්නේ මේක අපිට ලේසියෙන් data එකක් ඇතුළත් කරන්න, මකන්න, වෙනස් කරන්න පුළුවන් විදිහට තමයි මේ ඒකේ තියෙන data ටික ස්ටෝර් වෙන්න ඕනේ. අපි තව ඉස්සරහට ගියොත් he joined to the company in 2010. Sumedha is also working as an engineer from 2012 in the same department. So එතනක් තියෙනවා facts ටිකක් නේද? Hometown is Kandy. Gaini is one of the HR officers of the company and Nishani also work in the same position. Both of them are from Home Agam and joined in 2010 and 2011. Right. So like that, Naim is who is the sales manager of the company from 2008, living in Gurunagam. Right. So like that, the මේ ඡේදය එතකොට හැදිලා තියෙන්නේ facts වලින්. Okay children, ඉතින් අපිට මේ data ටික නැත්තම් ස්ටෝර් කරන්න මොනවද අපි භාවිත කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ data ටික අපි වගුවක ස්ටෝර් කරන එක. ඉතින් අපිට මෙහෙම වගුවක් අරගෙන මේකේ අර තිබ්බු ඡේදයේ තිබ්බු සේරම informations ස්ටෝර් කරගන්න පුළුවන්. name, address, department එක, position එක, join year එක. ඒතර මේක මොනවා හරි අප්ඩේට් එකක් අපි හිතමු සුමේද කියන කෙනා මාරු වෙනවා වෙන department එකකට. අපිට change කරන්න තියෙන්නේ මේකේ මෙන්න මේ cell එක විතරයි. නැත්නම් question එක වෙනස් කරනවා. මොකද එහෙම වුණොත් senior engineer. එහෙම වුණොත් අපිට වෙනස් කරන්න දෙන්නේ මේ cell එක විතරයි. ඒතකොට මේ වගේ table තමයි අපිට data store කරන්න තියෙන නැත්නම් data manage කරන්න පහසුම විදිහට store කරන්න තියෙන ක්‍රමය. table එක. ඒතකොට database එකක් කියලා කියන්නේ මේ වගේ table එකක තියෙන data set එකක්. මේ තියෙන database එක. database එක ඇතුලේ tables ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි related. ඒ කියලා කියන්නේ එකක මොනවාද අපි හිතමු ගස් ගල් වල විස්තරයි තව එක වෙන කොහොමද තියෙන වෙන රටක විස්තරයි එහෙම තියන්නේ නැහැ මේ එක database එකක් ගත්තාම මේ database එකේ තියෙන related data ඒ table ගොඩක් තිබුණාට හැම table එකකම තියෙන data එකිනෙකට සම්බන්ධ set එකක් වෙන්න ඕන. ඒක තමයි අපි කියන්නේ database එකක් කියලා. The technically a database is a persistent logical coherent collection of inherent and meaningful data. හරිද? මෙහෙම විස්තරයක් තියෙනවා. Persistent logical coherent collection of inherently meaningful. ඒ කියලා කියන්නේ ස්ථාවරව තියෙන ලොජික් එකක්. ඒ කියලා කියන්නේ තාර්කිකව සම්බන්ධ වුණ එකින් එකට රිලේෂන්ෂිප් එකක් තියෙනවා. meaningful data set එකට අපි කියනවා database එකක් කියලා. database. ඊට පස්සේ relevant some aspect of the real world. ලෝකයේ තියෙන දත්ත තමයි මේක තියෙනවා. මේ තමයි technical definition එක. database එකක් කියන්නේ මොකක්ද? ස්ථාවරව තියෙන තාර්කික සම්බන්ධලා තියෙන inherently කියලා කියන්නේ එකිනෙක relationship එකක් තියෙන meaningful data set එකක් එකතු කරාම නැත්නම් store කරපුවම අපිට කියනවා database එකක් කියලා.
හරි මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ නැත්නම් මේක කොහොමද ඔයාලා අහන්නේ මොකද database එකක් කියන විස්තර කරන්න කියලා. generally කිව්වොත් අපිට කියන්න පුළුවන් it's a collection of related data. සරලව කිව්වොත්. එකිනෙකට සම්බන්ධ data වල එකතුවක්. වෙන database එකක් කියලා. මේ ටික manage කරගන්න පාවිච්චි කරන computer software එකට computer program එකකට කියනවා database management system එකක් කියලා. database management system. මේ වගේ data set එකක් manage කරන්න පාවිච්චි කරන software එකකට. එතකොට ඉස්සරම data පාවිච්චි කරේ punch card database manage කරන්න. ඒතකොට මේ තියෙන වලට පේනවා මේකේ punch card set එකක්. ඒතකොට මේක 10 වලින් තමයි මේ data ලියවෙන්නේ. manage කරන්න හරියම අමාරුයි. හැබැයි භාවිතා කරේ punch card තමයි මුලින්ම data store කරන්නේ. ඊට පස්සේ අද වෙනකොට database systems ගොඩක් advanced වෙනවා. ඒ වගේ photos, links, videos ඕක කියන ඒවා පවා database වල manage කරන්න පුළුවන්කම තියෙනවා අද වෙනකොට. advanced database ගත්තාම ATM machine සම්බන්ධ database එකකට eBay ඔයගේ websites, web applications, Google query එකක් කියලා database එකක්. අර Google search එකක් දැම්මොත් ඒකේ database එකක් තමයි තියෙන්නේ. database search ලා තමයි එන්නේ. Facebook කියලා කියන්නේ very advanced database එකක්. ඊට පස්සේ banking systems, checks, POTV කියලා කියන්නේ database එකක්. ඒගොල්ලෝගේ වීඩියෝ තියෙන database එකේ. ස්ටෝර් කරලා තමයි අපිට list එකෙන් බලන්න පුළුවන්කම තියෙන්නේ. හරි. දැන් ඔයාලා සුට්ටක් හිතන්න. එහෙනම් දැන් database කියන්නේ මේ කතන්දරේ නා මෙයාගේ තියෙන advantages මොනවද? අපිට database පාවිච්චි කරන නිසා ලබා ගන්න පුළුවන් advantages. හරි. එන එකක් තමයි අපිට හරිම ලේසියෙන් data share කරන්න පුළුවන්. අපි ගා ඉලෙක්ට්‍රොනික database එකක් තියෙනවා. අපිට තියෙන කෙලින් මේක අනිත් පැත්තට copy කරන්න. නැත්නම් අනිත් අයට access දෙන්න. share. data security එක වැඩි. ඒ අපිට ඉලෙක්ට්‍රොනික database එකක් නම් මේක management system එක පාවිච්චි කරලා හදපුවක් නම් අපිට මේකට username password දීලා protect කරන්න පුළුවන්. එහෙනම් යාට තියෙන data security එක වැඩි. redundancy කියලා කියන්නේ එකම එක නැවත නැවත භාවිත කරනවා repeat වෙනවා. reduce data redundancy. එකම data එක නැවත නැවත යදින එක අඩු වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒ කියලා කියන්නේ අපි දැන් සරල උදාහරණයක් කිව්වොත් මෙහෙම අපි දැන් මේක අතින් ලියලා පාවිච්චි කරන database එකක් කියලා හිතන්නකෝ. එතකොට සමහරවිට එකම එකට ආය ආයවට ලියන්න බෑ. එකම රෙකෝඩ් එක ආය ලියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් තමයි එක්කෙනෙක් ගැන තොරතුරු තියාගන්න වෙලාවකදී ඒ කෙනාගේ ගැන විස්තරයක් ආයතනක පාවිච්චි කරනකොට එකම data එක අපිට ආයෙත් ලියන්න අවස්ථාවක් තියෙනවා. මේක අපි redundancy කියන ඉස්සරහට තව ටිකක් වැඩිපුර කතා කරනවා. දැනට මතක තියාගන්න. මේ reduce කියලා කියන අඩු කරනවනේ. එතකොට එකම data එකක් නැවත නැවත ලියවෙන එක අඩු වෙනවා අපි database management system එක පාවිච්චි කරොත්. ඊට පස්සේ inconsistency. minimize data inconsistency. inconsistency කියලා කියන්නේ නොගැලපීම. එතකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම. අපි හිතමු අපි වයඹ යුනිවර්සිටි කියලා data එකක් store කරනවා කියලා. එතකොට කොහේ හරි තැනක වයඹ යුනිවර්සිටි කියන data එක ආයේ use වෙනකොට සමහරට මේක save වෙන්න පුළුවන් වයඹ යුනිවර්සිටි of ශ්‍රී ලංකා. එහෙම නැත්නම් අකුරක් දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ එකම data එක තැන් කීපයක යෙදෙන අවස්ථා ආවොත් ඒ අවස්ථාවලදී අර එකම data එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් භාවිත කරනවා. හැබැයි අපි database management system එක පාවිච්චි කරලා මේ data manage කරනවා නම් අර එකම data එකක් ආය ආයතනක භාවිත වෙන අවස්ථාවලදී ඒ වගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නොගැලපීම ඇති වෙන්නේ නැහැ. අපේට කියනවා data වල consistency එකක් තියෙනවා කියලා. එහෙම නැත්නම් minimize data inconsistency. අර නොගැලපීම් තියෙන එක අඩු කරනවා. ඔයාලට මේ කියන දේවල් අපහැරෙන් තියෙනවා ඔයාලා අහන්න. data access flexible. ඒ මොකද අපිට මේක ඉලෙක්ට්‍රොනිකලි තියෙන්නේ ඕන කෙනෙක් කියන අපිට අවශ්‍යයත් එක්ක ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක හරි ලේසියෙන් access දෙන්න පුළුවන් share කරන්න පුළුවන්. support decision making. මේ කතා කරන්නේ database management system එකක් ගැන. එතකොට database management system එකකින් අපි data ටික manage කරනවා නම් අපිට මේ data සම්බන්ධව decisions කියන්නේ මේක දැන් මේ data කොහොමද හැසිරෙන්නේ මේවාගේ patterns මොනවද මේ වගේ දේවල් හරි ලේසියෙන් analyze කරගන්න පුළුවන් අපි database management system එක පාවිච්චි කරනවා නම් end user productivity එක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මොකද
අපි database management system එකක් පාවිච්චි කරලා data store කරලා තියෙනවා නම් අපිට හරිම ලේසියෙන් මේ data search කරන්න පුළුවන්. data add කරන්න පුළුවන්. data delete කරන්න පුළුවන්, update කරන්න පුළුවන්. මොකද අපි ඒවා manage කරන නිසා. කියන්නේ අපි ඒක පිළිවෙලකට store කරලා තියෙන නිසා. එහෙනම් එතකොට අපේ data එකක් හොයාගන්න යන කාලය අඩු වෙනවා කියලා කියන්නේ productivity එක වැඩි වෙනවා කියන එක. efficiency එක වැඩි වෙනවා කියන එක. ඒ නිසා database management system එක පාවිච්චි කරොත් ඔයාලට එතකොට මෙන්න මේ කියන වාසි ටික අපිට අරගන්න පුළුවන්. ළමයි මේ ටික වැදගත්. ඔයාලෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම අපි හිතමු database දැනට පොතක ලියලා manual database එකක් තියන් යන තැනකට ඔයාලා suggest කරනවා electronic database එකක් හදාගන්න කියලා. එතකොට එහෙම suggest කරන්න ඔයාලා යාලට කියන points මොනවද කියලා ඇහුවොත් මේ වගේ කාරණා වලින් උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. එතකොට මේ තමයි electronic database එකක් තියාගන්න එකේ ප්‍රධාන වාසි ටික. ඒ වගේ තමයි electronic database එක disadvantages නැතුව නෙවෙයි. disadvantages කීපයකුත් තියෙනවා. ඒ ටික තමයි cost එක වැඩි. අපි පොතක් කරන් නිකන් ඒවා ලියාගෙන යනට වඩා අපි කම්පියුටර් එකක් ගන්න ඕනේ. ඒකට knowledge එකක් තියෙන කෙනෙක් hire කරන්න ඕනේ. කරන්ට් එක මේ වගේ දේවල් නිසා cost එක වැඩි වෙනවා. maintaining complexity නේද? maintain කරන්නත් ඒ වගේ තමයි පොතක ලියනවා වගේ නෙවෙයි. කම්පියුටර් එක maintain කරගත්තම ටිකක් ඊට වඩා complex. database එකේ bugs එන්න පුළුවන්, errors එන්න පුළුවන්. ඒකට ඒකටත් අපිට expert කෙනෙක් හොයාගන්නවා. ඒ වගේ maintain complexity එක වැඩි ටිකක්. hardware failures මත depend වෙනවා. කම්පියුටර් ඔන්න නැතුව ගියොත් database එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. power requirements උත් ප්‍රශ්න තියෙනවා නේද? current එක නැත්තම් ඒත් database එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒතර මේ වගේ electronic database එක ගියාම අවාසි කීපයකුත් නැතුව නෙවෙයි. හැබැයි ඊට වඩා අපිට තියෙන වාසි ප්‍රමාණය වැඩි. හරි ළමයි Facebook කියලා කියන්නේ ලෝකේ තියෙන ඉතාම ඇඩ්වාන්ස් database එකක්. ඒක නිකන් එයාලා ගැන අදහසක් ගන්න විතරයි. හැබැයි මේ data ටිකක් පරණයි. අවුරුද්දක් විතර වගේ පරණයි. ඒතර මේක මේ වෙද්දි මීටත් වඩා ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් in 20 minutes මෙච්චරක් link share වෙනවලු. ඒ විනාඩි ඒ මිනිත්තු 20ම මෙච්චරක් photos tag වෙනවලු. ඒ මිනිත්තු 20 ඇතුළතම ලක්ෂ 18කට වැඩි ප්‍රමාණයක් status update වෙනවලු. ඒ මිනිත්තු 20 ඇතුළතම මිලියනක් friend request accept වෙනවලු. 1.9 million. 27 lakhs sorry no photos are upload වෙනවා. එක මිනිත්තු 20ක් ඇතුළත. ඒතකොට මේ වගේ එක මිනිත්තු 20කදී මෙන්න මේ කියන දේවල් සේරම ටික සිද්ධ වෙනවා. ඒකල කියන්නේ මෙයාලා database එක හිතන්න කොච්චර efficiently වැඩ කරන්න ඕනේ. මේ data එහාට මෙහාට යන්න ඕනේ, save වෙන්න ඕනේ, update වෙන්න ඕනේ, share වෙන්න ඕනේ, අලුතෙන් හැදෙන්න ඕනේ, store වෙන්න ඕනේ, photos එකක් ගත්තොත් upload වෙලා store වෙන්න ඕනේ. ඒකට capacity එක හිතන්න. හැම මිනිත්තු 20කටම මෙතන ලක්ෂ 27ක් photos upload වෙනවා නම් ලක්ෂ 20 දැන් වැඩි වෙලා ඇත්ත අනිවාර්යෙන් ලක්ෂ 30කට විතර ගිට්ටුලා ඇති. එතකොට ඔයාලා හිතන්නේ photos ඔක්කොම store වෙන්නේ කොහෙද කියන්නේ? මේ හැම photo එකම store වෙන්න බෑ. ඒතකොට ඒවා අයින් වෙන්නෙත් නැහැනේ. අපි කොච්චර පරණ photos දැම්මත් හැම එකක්ම තියෙනවා. අයින් වෙන්නේ නැහැ. එන්න fill වෙනවා විතරයි. ඒතර මේ හැම එකක්ම store වෙන්න ඕනේ. සහ හරියටම අදාළ කෙනාගේ goal එකේ share වෙන්නත් ඕනේ. මේක හරිම complex වැඩක්. ඒකට හරිම complex algorithms වලින් run වෙන්නේ. අපි අර algorithms ගැන ඉස්සරහට කතා කරනවා. හරි. එතකොට මේ මම මේක පෙන්වන්නේ ඔයාලට database එකක් කියන්නේ කොච්චර complex වෙනවද කියන එක පැහැදිලි කරන්න. එතකොට අපි තාම basic මේ කතා කරන්නේ. ඒතකොට මේ වගේ හරිම complex databases ලෝකේ පාවිච්චි වෙනවා. හරි. අපි දැන් database වල අරන්දරට එමු. අපි ළමයි database එකක් මම හිතන්නේ database එකක් කියලා සරල අදහස වලට තියෙනවා. අපි database එකක් කියලා කියන්නේ
මොනවා හරි ආයතනයක් හෝ වැඩක් සම්බන්ධව අපි data ටික store කරගන්න විදියට අපි කියනවා database එකක් කියලා. එතන තමයි සියලුම data ටික තියෙන්නේ. ඒත් ඔයාලා දැන් මේ අපි මේ කතා කරන්න යන්නේ ඔයාලා database එක user කෙනෙක් විදියට නෙවෙයි database එක admin කෙනෙක් විදියට. ඒක කියන්නේ ඔයාලා දැන් programmer කෙනෙක්. ඔයාලා user කෙනෙක් පැත්තෙන් හිතන්න එපා දැන් මේ කියන කිසිම දෙයක්. මේ අපි ඉගෙන ගන්න යන්නේ database එකක් හදන්න. අපි තමයි මේකේ developer. ඔයාලා user නෙමෙයි දැන් ඔයාලා මේකේ developer. හරිද? එතකොට අපි හිතමු සරල උදාහරණයකට අපේ ගමේ තියෙනවා මොන හරි කඩයක්. හරි. ඔයාලගේ ළමයි ප්‍රශ්න. Hari. Again, if there is anyone who can't understand what I'm saying in Sinhala, please ask. Okay. Hari. අපි හිතමු අපි shop එකකට හදනවා database එකක්. නැත්නම් අපි shop owner එකත් අපිට කියනවා මෙහෙම වට electronically manage කරන්න පුළුවන් database එකක් ඕනේ කියලා. එතකොට ඔයාලා මේ database එක develop කරගන්න steps ටික තමයි අපි දැන් කතා කරන්නේ. නැත්නම් කොහොමද database එකක් develop කරන්න කියලා. හරි. මේකෙදි steps තුනක් follow කරනවා අපි. එකක් තමයි conceptual level එක, logical level එක සහ physical level එක. මේ external viewer කියලා කියන්නේ user. conceptual level එකේදී අපි identify කරනවා user requirements. දැන් user මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. logical level එකේදී අපි කරන්නේ database එකක් design කරනවා. database එක. physical level එකේදී අපි database එක develop කරනවා. මේ කියන steps තුනේ තමයි database එකක් develop වෙන්නේ. conceptual level, logical level සහ physical level අපි මේකට කියනවා database system architecture කියලා. schema කියන එක පාවිච්චි කරනවා අපි level වෙනකොට. conceptual schema, internal schema කියලා කියන්නේ logical level එක, physical database. හරි. ඊට පස්සේ මේ හැම level එකකදීම අපි විවිධ tools පාවිච්චි කරනවා database එකේ අදාළ activity එක කරගන්න. conceptual level එකේදී මම කිව්වා අපි conceptual level එකේදී කරන්නේ database එකක් design කරගන්න. sorry. මේ database එක requirement identify කරලා database design කරගන්නවා. design කරගන්නවා. එතකොට understand the environment. අපිට user මොකක්ද මේ කියන්නේ? මොන වගේ තැනක්ද මේක? කියන එක අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ entities. ඒ කියලා කියන්නේ මේකේ තියෙන characters කවුද? attributes. එහෙම නැත්නම් මේ characters වල තියෙන ලක්ෂණ මොනවද? attributes මොනවද? මේ කියන දේවල් තමයි අපි identify කරන්නේ conceptual level එක ඇතුලේ. ඒතර conceptual database එකක් හදා ගන්න අපි පාවිච්චි කරනවා entity relation diagrams කියලා diagram එකක්. ER diagram. ඒතර මේ ER diagram එකෙන් අපි කරන්නේ අර database එක අපි අඳුර ගන්න විදිය design එක initially හදා ගන්න එක. ඒතර ඒක ER diagram කියලා කියන අපි database tool එකක්. ඒකේ තියෙනවා අපිට rules ටිකක් follow කරන්න. ඒ අනුව අපි මේ ER diagram එක design කරනවා database එක හරියට අපි identify කරගන්න. conceptual level එක ඇතුළේ. logical level එකේදී අපි කරන්නේ
අපි අර identify කරපු database එකේ logical part එක. එහෙම නැත්නම් අපි table design කරනවා. මේ උතර relationships හදනවා. logical relationships. ඒක අපි කරන්නේ logical level එකේදී database එක identify කරාට පස්සේ. සරලව ගත්තොත් tables ටික හදාගන්නේ අපි මේක ඇතුළත keys relationships මේ වගේ දේවල් define කරනවා logical level එක ඇතුළේ. physical level එක ඔයගොල්ලෝ computer එකක් පාවිච්චි කරලා electronic database management system එකක් පාවිච්චි කරලා මේ database එක හදනවා. අපි ඒක physical level එක කියනවා. now ඔය levels තුන follow කරන්න ඕනේ අපිට අවසානයේ final functional database එකක් හදාගන්න. සර් ඔව්. අපේ LMS එකයි මේ DBMS එකයි අතර වෙනස මොකක්ද? LMS එක කියලා කියන පොතේ application නම් මම ෆයිල් කරන්නම්. හරි. අපි ගත්තාම අපි වැඩ කරන්නේ applications එක. applications. ඒතකොට applications කියලා කියන්නේ user interface එක. එතකොට මේකේ තියෙනවා forms ඊට පස්සේ icons buttons තව විවිධ data අපිට පෙන්වන list කරන data තියෙනවා. ඒකට menus තියෙනවා. මේ වගේ interface එකක්. එතකොට LMS එක කියලා කියන්නේ නැත්නම් interface ගොඩක්. LMS කියලා කියන්නේ learning management system එක. මේකත් application එක. අපි තුමු e-commerce website නැත්නම් Facebook කියමු. Facebook කියන්නේ application එක. Facebook application එක. ඊට පස්සේ තව වෙලා පාවිච්චි කරනවා නම් email පාවිච්චි කරනවා කියලා අපි Gmail application එක. e-commerce website එක මොකක් හරි අපි තුමු මොනවාද eBay කියමු. නැත්නම් ලංකාවේ නම් මොනවද daras.lk. ikman.lk. ඔය ඔක්කොම web application. ඒත් ඒ වගේ තියෙනවා user controllers. ඒ කියලා කියන්නේ text boxes අපිට data type කරන්න පුළුවන්. අපිට click කරලා එක දේවල් view කරන්න පුළුවන්. ඊට පස්සේ download කරන්න පුළුවන් දේවල්. ඒත් ඒ වගේ user අපි දෙන interface. ඊට පස්සේ තියෙනවා මේකේ code එක. ඒ කියලා කියන්නේ මෙන්න මේ application එක අපි හදන්න නම් මේ application අපි ලියන්න ඕනේ. program එක ලියන්න ඕනේ. මේක program. ඒතකොට PHP හිම ඉගෙන ගන්න මෙන්න මේ applications හදන්න. ගොඩක් වෙලාවට PHP තමයි web application ලියවෙන්නේ ඔක්කොම. ඒතර මේකේ source code එක. මේ තමයි අර application ලියපු code එක. ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරනවා PHP, C#, Java, JavaScript, jQuery. ඔය වගේ දේවල් පාවිච්චි කරනවා මේ source code එක ලියන්න. ඒතර මේ තමයි user මෙතන ඉන්නේ. මේක use කරන කෙනා. මෙතන ඉන්නේ developer. මේක මේ application එක හදන කෙනා. ඊට පස්සේ මේ source code එක link වෙන්නේ database එකට. මේකේ tables ගොඩක් තියෙන්න පුළුවන්. මේ තමයි database එක. එතකොට අන්තිමේදී වෙන්නේ database මේක ගොඩක් කරලා database administrator නැත්නම් developer. මේගොල්ලෝ තමයි මේක හදන්නේ. ඒකට පාවිච්චි කරනවා MySQL ඊට පස්සේ MS Access ආයේ තියෙන Oracle ඒ වගේ database හදන්න පුළුවන් languages ගොඩක් තියෙනවා. එතකොට දැන් මෙතන තමයි data ඔක්කොම තියෙන්නේ. user මේ data පාවිච්චි කරන්නේ කෙලින්ම මේ database එකේ තියෙන data තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඔයාලා දැන් හිතන්නකෝ මොකක්ද note එකක් download කරනවා කියලා note එක view කරනවා. ඒතකොට note එකේ තියෙන database එක.
ඔයාලා කරන්නේ view කරන එක. අපි කරන්නේ upload කරන. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මෙතනින්. අපි මේ database එක සහ code එක user ට visible නැහැ. මෙන්න මේ part එක hidden තියෙනවා. අපි ඒකට කියනවා විශේෂ වචනයක්. ඒ තමයි මේකට කියනවා back end එක කියලා. application එක back end එක. මේකට කියනවා front end එක. front end. user දකින්න එක front end එක. back end එක තමයි developer ගේ part එක. database එක application source code එක database code එක තියෙන back end එක. ඒකට LMS එක කියන application එකක් ඒක connect වෙනවා database එකට. ඒතකොට තියෙන data ඔක්කොම ඔයාලා දාන message ඊට ඔයාලගේ ලකුණු ඊට පස්සේ අපි දෙන MCQ questions හරි මොනවා හරි එහෙම තියෙනවනම් ඒ ඔක්කොම ටික store වෙන්නේ මේ database එකේ. අපි අතරින් කරන්නේ view කරන එක විතරයි. දැන් ඔයාලා අපි කතා කරන්නේ මේ back end development ගැන තමයි අපි දැන් highlight කරගෙන යන්නේ. දැන් front end ගැන අපි කතා කරා නේද? Word, Excel අරම්මනම් ওই දේවල් ඔක්කොම front end applications. ඊට පස්සේ දැන් මේ යන්නේ back end පැත්තට. ඒතකොට දැන් ඔයාලා හිතන්න ඕනේ මේ පැත්තෙන් තමයි. මේක develop කරන පැත්තට. හරිද? හරි සර් තේරුණා. හරි නේද? එතකොට මේ database අපි ගත්තොත් models කීපයක් තියෙනවා. නැත්නම් data අපට store කරන්න පුළුවන් විදි කීපයක් ගැන අපි කතා කරනවා. හැබැයි මේක එකයි අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. අපි දැනට මේ තියෙන ලෝකේ තියෙන භාවිතයන models ගැන කතා කරමු. එකක් තමයි ළමයි flat file model එක. flat file model එක කියලා කියන්නේ අපි මේ data ඔක්කොම එක table එකක. අපි ගාව තියෙන data හැම එකක්ම එක table එකක් හදලා ඒ table එකේ ලියාගෙන යනවා. ඒක flat file model එක. කියන්නේ උදාහරණයක් කිව්වොත් හරි. අපි තුන් table එකක් මේ වගේ හරි.
මෙහෙම ටේබල් එකක් තියෙනවා කියලා. නෑ. හරි. එතකොට මේ ටේබල් එකේ අපි දැන් data තියාගන්න ගියොත්. මම මේකේ දානවා data නම අපි මේ නම මොනවාරි ඇඩ්‍රස් එකකුත් තියෙනවා මම. ක්ලාස් එක අපි තුමු ඉස්කෝලයක් කියලා නේද? 10. කොහොමද ටීචර් ඉන්නවා ටීචර්ගේ නමක් තියෙනවා අපි කොහොම තියෙනවා අසල හරි කොහොම තියෙනවා දැන්ලා මම ඔයාලා බැලුවොත් එහෙනම් මේකේ මේ ක්ලාස් එකේ ටීචර්ගේ නම රිපීට් වෙනවනේ මෙතන ටීච් දිග නමක් තිබ්බොත් එහෙනම් දිග නම ලියන්න ඕනේ මේ P කියන නම මෙතන රිපීට් වෙනවා මෙතන රිපීට් වෙනවා ආයෙ මෙතන ඒක තමයි අපි කියන රිඩන්ඩන්සි කියලා එකම data එක ආයෙ යෙදෙනවට එකම ටේබල් එකේ අපි data තියාගන්න ගියොත් අපි මේ ඉස්සර තියෙන හිතමු අපි ටීචර් ෆෝන් නම්බරය ඇඩ්‍රස් එක ඕවත් තියෙනවා. ඒ වුණොත් මොකද වෙන්නේ? ඒ ටිකත් ආයෙ මේ ඉස්සරහට ලියනවා. එහෙනම් ෆ්ලැට් ෆයිල් මොඩල් එකක් කියන්නේ මේක. ඒ තමයි අපි මේ ටේබල් එකේ සියලුම data එක ටේබල් එකක තියාගන්න. හැබැයි ෆ්ලැට් ෆයිල් මොඩල් එකට ගියාම තියෙන ප්‍රශ්නේ තමයි data redundancy එක වැඩි වෙනවා. data නැවත නැවත යෙදෙන එක වැඩි වෙනවා. හැබැයි ෆ්ලැට් ෆයිල් අපිට තියාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතකොට එහෙම redundancy යෙදෙන්නේ නැති අවස්ථාවල අපිට ෆ්ලැට් ෆයිල් මොඩල් එකට යන්න පුළුවන්. හරිද? එතකොට මේ තමයි පළවෙනි මොඩල් එක. ඊට පස්සේ ඊළඟ මොඩල් එක හයිරාකියල් මොඩල්. ඔයාලට පේනවා මේ හයිරාකියල් මොඩල් එකේ මේ ටේබල් විස්තර තමයි තියෙන්නේ. එතකොට මේ ABC කියන්නේ ටේබල්. එක ටේබල් එක අපි තුමු මෙහෙම එකක්. එක ටේබල් එක අපි තියාගන්නවා වාහන ගැන විස්තර. වාහන වල පොදු විස්තර. මේක දෙන වාහනයකට පොදු විස්තර. ඒ නම්බර් ප්ලේට් එක ගැන, නම්බර එක ගැන, ඊට පස්සේ බර, ඊට පස්සේ රෝද ගාන නම් මොන ඒ වගේ පොදු විස්තර. ඊට පස්සේ මේකෙන් පහළ ටේබල් එකට එනවා අපිට heavy vehicle. එනවා light vehicle. ඒතකොට heavy vehicles විස්තර වලට විතරක් අදාළ විස්තර මෙතන. ඊට පස්සේ light vehicle වලට විතරක් අදාළ විස්තර මෙතන. ඒකත් බෙදනවා අපි හිතමු තා මොන හරි විදියට. lorries අද ඒ වගේ නැත්තම් මොන හරි. මේකත් එහෙම බෙදන්න පුළුවන් නේද? jeep, car, van වගේ. ඒතර jeep වලට විතරක් අදාළ විස්තර මෙතන. car වලට විතරක් අදාළ විස්තර මෙතන. මේක hierarchical model එක. ඒතර car එකකට ගත්තොත් car නම් car එකේ විස්තර මෙතනින් කනෙක්ට් කරන car එක ගැන මෙතන සිද්ධ වෙනවා. එයාගේ light vehicle ලක්ෂණ ටික මෙතනින් ගන්න පුළුවන්. එයා වාහනයක් ඉදිරියට තියෙන ලක්ෂණ ටික මෙතනින් ගන්න පුළුවන්. ඒතර මේකේ data එකක් හොයාගෙන යද්දි මේ path එකේ තමයි යන්නේ. මෙතනින් මෙහෙම ගිහලා මෙහෙම තමයි සම්පූර්ණ data එක හොයාගන්න පුළුවන් වෙන්නේ. මේක කියන hierarchical model එකක් කියලා. එතකොට අපි හිතමු මොකක් හරි container එකක් කියලා. container carry එකක් කියලා. එතකොට ඒකෙදි ඒකේ විස්තර එහෙනම් එයාට විතරක් අයිති වෙන විස්තර ටික මෙතනින් අරගෙන heavy vehicle වලට පොදු විස්තර ටික මෙතනින් අරගෙන සාමාන්‍ය vehicle එකට අදාළ විස්තර මෙතනින් අරගෙන තමයි මෙයාගේ data එක complete කරලා එළියට ගන්න වෙන්නේ. මේකට අපි කියනවා hierarchical model එකක් කියලා. ඊට පස්සේ network කියලා කියනවා පේනවා මේකේ අපි ගන්න database එකක එකිනෙකට එකක් connect වෙලා තියෙනවා. Facebook ලා වගේ පාවිච්චි කරන මේ වගේ model එකක්. ඒක ගත්තොත් මේ database එකක් table එකක් නම් table ගොඩක් තියෙන්න පුළුවන්. මේ table අතර links තියෙනවා.
ඒවා ගොඩක් කනෙක්ට් කරගෙන මේ ටේබල් එකෙන් මේකට ආය යනවා. මෙහෙම ලින්ක්ස් ගොඩකින් තමයි මෙයාලා සම්බන්ධ වෙන්නේ. එකිනෙක සම්බන්ධ වෙනවා ලින්ක්ස් ගොඩකින්. අපි කියනවා නෙට්වර්ක් මොඩල් එකක් කියලා. මේ ටේබල් මේ වගේ තියෙන data. රිලේෂනල් ඩේටාබේස් තමයි අපි කතා කරන්න යන්නේ. රිලේෂනල් ඩේටාබේස්. එතකොට මේ රිලේෂනල් ඩේටාබේස් වල අපිට පේනවා මේකේ මේ තියෙන රිලේෂනල් ඩේටාබේස් එක. ඒතර මේකේ මෙන්න මේ නම්බර් එකකින් අපිට පේනවා හැමතැනම මේ නම්බර් එකකින් තමයි රිලේට් වෙලා තියෙන්නේ. මේ ටේබල් ඔක්කොම කනෙක්ට් වෙලා තියෙනවා. කනෙක්ට් වෙන්නේ මේ එක නම්බර් එකක් කරලා. අපි කියන කී එකක් කියලා. ඒතර මේ ටේබල්ස් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ එක කී එකකින් අනිත් ටේබල් එකක සම්බන්ධ වෙනවා. අපි ඒකට කියනවා රිලේෂනල් මොඩල් එකක් කියලා. අනිත් එක තමයි ඔබ්ජෙක්ට් මොඩල් එක. ඒතර ඒක ඔබ්ජෙක්ට් විදිහට තමයි data සම්බන්ධ වෙන්නේ. ඒතර ඔබ්ජෙක්ට් අතර කනෙක්ටිවිටි එකක් තියෙනවා. එතකොට අපි කියන්නේ අපි එක අපි තුමු ළමයිගේ data තියාගන්න කියලා. එතකොට එක ළමයෙක් ගත්තොත් ඒක ඔබ්ජෙක්ට් එක. Google සමාගම ගත්තොත් ගොඩක් කාලේ ඒගොල්ලෝ ඔබ්ජෙක්ට් මොඩල් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන ඔබ්ජෙක්ට් එකක් ඒගොල්ලෝ තියාගන්න. හැම කෙනෙක් Google account එකක් තියෙන හැම කෙනෙක් ඔබ්ජෙක්ට් එකක්. ඔයා සම්බන්ධ සියලු විස්තර ඔයාගේ යන්නේ කොහෙද, ඔයා ඉන්නේ කොහෙද, ඔයාගේ ඊමේල් ගණන් කොහොමද සිද්ධ වෙන්නේ, ඔයා ඉන්ට්‍රස්ට් දේවල් මොනවද, මේ හැම දෙයක් මේ ඔබ්ජෙක්ට් එකේ ඒගොල්ලෝ ස්ටෝර් කරගන්න. ඔයාගෙන මොඩල් එකක් කියලා කියනවා. මොඩල්ස් හදා ගන්නවා. හරි. ඒ වගේ තමයි මේ database data models පාවිච්චි වෙන්නේ. අපි කතා කරන්නේ ලෝක වැඩිපුරම භාවිත වෙන relational model එක තමයි අපි දැන් ඉස්සරහට database management වලදී කතා කරගෙන යන්නේ. හරි. මේ තියෙන example එකක්. මේ relational database එකක්. මේවට පේන වගු තුනක් තියෙනවා. මේ වගු තුනේ ගත්තාම මේ තියෙන පොත් සම්බන්ධ විස්තර. ඒකට මේක environment එක ගත්තොත් bookshop එක. නැත්නම් පොත් ගැන තමයි විස්තර තියෙන්නේ. publisher ID එකක් තියෙනවා, publisher ඉන්නවා, publisher address එකක් තියෙනවා. මේ table එක විස්තර කරන්න කවද්ද මේ? මේ table එක කියන්නේ publisher. මේ table එක publisher. ඊළඟට මේකේ තියෙනවා ඔයාලට පේන author ID, author name, author birthday. මේක කවුරු ගැන තියෙන්නේ? මේක තියෙන්නේ author ගැන නේද? ISBN, author ID, publisher ID, date title. මේක තියෙන මොනවා ගැනද මේ? author ID තියෙනවා, publisher ID තියෙනවා, තව ISBN එකක් තියෙනවා, title එකක් තියෙනවා. පොතක් නේද? එහෙනම් මේ table එක තියෙන පොත් ගැන. මේ book. එනමයි මේ relational database එකේ තියෙන එක ලක්ෂණයක් තමයි අපි එක table එකක එක entity එකක් නැත්නම් එක character එකක් ගැන තමයි විස්තර තියාගන්නේ. මේ table එක ගත්තාම මෙයාගේ තියෙන පොත් ගැන. sorry publishers ගැන. වෙන විස්තර නැහැ. මේ table එක ගත්තාම එයාගේ තියෙන්නේ authors ලා ගැන. ඒකේ වෙන විස්තර ආයේ නැහැ. ඊට පස්සේ මේ table එකේ book පොත් ගැන තමයි තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා මේ table එකේ තව දෙකක් තියෙනවා. publisher ID එක තියෙනවා. ආයෙ author ID එක තියෙනවා. පොත් ගැන තිබුණාට. එතකොට මේ relational model එකේ තියෙන එක ලක්ෂණයක් තමයි අපි එක table එකක තියාගන්නේ එක character එකක් ගැන විස්තර පමණයි. එක entity එකක් ගැන විස්තර පමණයි. හැබැයි අපි මේක link කරනවා, සම්බන්ධ කරනවා. එතකොට ඔයාලට පේනවා මේ publisher ID කියන එකෙන් මෙන්න මේ publisher ID එකත් එක්ක මේ book table එක publisher table එකත් එක්ක connect වෙලා තියෙනවා.
එතකොට මට ඕන නම් මේ cold fusion of dummies for dummies මේ පොතේ publisher කවුද කියලා හොයාගන්න. එහෙනම් මම මෙහෙම ඇවිල්ලා මෙතනින් publisher ID එක බලා ගන්නවා 44යි 72යි 822. මේකෙන් බලනවා 44යි 72යි 822 මේ තමයි අදාළ පොතේ publisher. එයාගේ address එක. ඉතුරු විස්තර ටික මේ table එකෙන් බලා ගන්න. ඕත කෙනෙක් ගැන බලුවොත් ඒ පොතේ මෝතගේ බර්ත්ඩේ එක ඕනේ. එහෙම වුණොත් ඕත ඉන්නේ 29:38 අවසන් මේක. එහෙනම් මෙයාගේ බර්ත්ඩේ එක මේක. අපි පටන් ගත්තේ මෙතන පොතේ නමින් මේ පාත් එකේ ලින්ක් එක ඇවිල්ලා රිලේෂන්ෂිප් එක හරහා අනිත් ටේබල් වලින් data හොයාගන්න පුළුවන්. ඒ නිසා තමයි මේවට කියන්නේ රිලේෂනල් database එකක් කියලා. ලක්ෂණ තමයි එයාගේ එක ටේබල් එක කැරක්ටර් එකක් ගැන තමයි විස්තර තියෙන්නේ. අපිට entity එකක් කියලා. එක entity එකක් ගැන තමයි විස්තර තියෙන්නේ. ඒ entities එකින් එක key එකකින් මෙන්න මේ key එකක් එතකොට. publish ID key එකක්. මේ වගේ keys වලින් එකිනෙක කෙනා අතර සම්බන්ධ වෙනවා. ඒකට අපි කියනවා relationship එකක් කියලා. එහෙනම් relational database model එක tables ගොඩක් තියෙනවා. හය හැම table එකක්ම relationship එකක් කරහා සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? හරි. ඒක තමයි අපි කතා කරේ. හරි. එතකොට අපි දැන් මේ ගන්න ටේබල් එකක මෙයාගේ තියෙනවා අපිට අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ දේවල් ටිකක්. එකක් තමයි දැන් මම කලින් කිව්වා මේ එක ටේබල් එකක් හැදෙන්නේ එක ඩේටාබේස් එකේ එක කැරක්ටර් එකක්. එක මේන් කැරක්ටර් එකකට අදාළව. අපි ඒකට විශේෂ නමක් කියනවා ඒ තමයි entity එකක් කියලා. entity එකක්. එහෙනම් මින් ඉස්සරහට entity කියන වචනේ පාවිච්චි කරොත් ඔයාලකින් දැන් තේරුම් ගන්න ඕනේ entity කියලා කියන්නේ අපි ගන්න database එකක් ඇතුලේ ඉන්න main character එකට අපි කියනවා entity එකක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි ඉස්කෝලයක් සම්බන්ධව data තියාගන්න යනවා. එතකොට මේ ඉස්කෝලේ අපි data තියාගන්නේ කවුරු ගැනද කියන එක තමයි entities වෙන්නේ. ඉස්කෝලේ කියලා කියන්නේ environment එක. ඒකේ අපි කවුරු ගැනද data තියාගන්නේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ ළමයි ගැන data තියාගන්නවා. ළමයිගේ නම ඇඩ්‍රස් එක ගෙදර කවුද ඉන්නේ ෆෝන් නම්බර් ඔය විස්තර තියාගන්නවා. එහෙනම් ශිෂ්‍යයා student is an entity of the school. student කියලා කියන entity එක. ආයෙ මං teachers ගැන විස්තර තියාගන්නවා. teacher ගේ නම ෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එක යා කරපු ඩිග්‍රිය යා කරපු ඉගෙන ගත්තේ කොහෙද යා ක්වොලිෆිකේෂන් මොනවද ඔය වගේ විස්තර තියාගන්නවා. එහෙනම් teacher ගේ විස්තර මම database එකේ තියාගන්න නිසා teacher වෙනුවෙන් මම table එකක් හදන්න. එයාගේ data store කරන්න. එතකොට teacher කියන්නේ නම් මේකේ entity එකක් කරනවා. මම class ගැන විස්තර තියාගන්නවා. 10 පන්තියේ ඩෙස්ක් මෙච්චරක් තියෙනවා, පුටු මෙච්චරක් තියෙනවා, ළමයි මෙච්චරක් ඉන්නවා, බිත්තිය මේ පාටයි තියෙන්නේ මෙතන, මේ හෝල් එකේ තමයි තියෙන්නේ. මේ වගේ class එකක් ගැන විස්තර තියාගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? class එකත් entity එකක් කරනවා. මොකද අපි යන විස්තර තියාගන්න නිසා. එහෙනම් මේ entities මොනවද කියලා define වෙන්නේ අදාළ database එකේ requirement එකක්. අපිට කිව්වොත් principal මට මෙන්න මේ ස්කෝල් පොඩි application එකක් හදා ගන්න ඕනේ මෙයාලගේ මේ data manage කරගන්න. මට ඒකේ ඕන ළමයි කවුද? ළමයි ඉගෙන ගන්න class එක මොකක්ද සහ ඊට එයාට දාලා teacher ගැන විස්තර. ඉච්චරයි තියාගන්න ඕනේ. එහෙම වුණොත් ඔන්න එතකොට අපි තීරණය කරනවා එහෙනම් දැන් අපි කවුරු ගැන විස්තර ළමයි ගැන විස්තර ඕන වෙනවා. teacher ගැන විස්තර ඕන වෙනවා. ළමයි ඉන්න class එක ගැන විස්තර තියාගන්න නැත්නම් අපිට ඒක entity එකක් වෙන්නේ නැහැ. අර වගේ class එකෙත් විස්තර තියාගන්න ඕන කිව්වොත් තමයි ඒක entity එකක් වෙන්නේ. ඒ වගේ requirement එක අනුව depend වෙනවා මොනවද අපි තෝරගන්න entities කියන එක. අපි practice කරමු මේක ඉස්සරහට. දැන් මතක තියාගන්න හැබැයි ඉස්සරහට මම entity කියන වචනේ පාවිච්චි කරන හැමතැනම ඔයාලා කියන ඔළුවේ හදෙන්න ඕනේ. entity එකක් කියලා කියන්නේ මොකක්ද? database එකක් ඇතුලේ තියෙන අපි identify කරන main character එකක් සහ database එකේදී අපි යා වෙනුවෙන් වෙනම table එකක් වෙන් කරනවා. මොකද එයාගේ data තියාගන්න. ඒ නිසා ඒක entity එකක් වෙනවා. පැහැදිලිද හැමෝටම? හරි. දැන් මේ එක table එකේ නම් තියෙන්නේ entity එකක් ගැන විස්තර. මේවා යාගේ attributes. මෙන්න මේවට කියන attributes කියලා. නම, address එක, department එක,
position එක join එකයි. මේ හැම එකම attributes. attributes කියලා කියන්නේ නම් අර entity එකේ තියෙන ලක්ෂණ. අපි මේ entity එක සම්බන්ධව මොනවද තියාගන්න data කියන එක තමයි attributes කියලා කියන්නේ. අපි entity එක identify කරාට පස්සේ ඒ entity එක සම්බන්ධව තියාගන්න data මොනවද? නම, address එක. ඒතකොට එයාගේ personal data නෙමෙයි දැන්. නම දැන් මේක නෙමෙයි attribute එක දැන්. මේක data එකක්. attribute එක කියන්නේ මෙන්න මේ ලක්ෂණ. මොකක්ද තියාගන්න data එක? නම, address එක, department එක, position එක ඔය වගේ. එහෙනම් entity එකක් ගත්තාම මේ entity එකට attributes තියෙනවා ගොඩක්. attributes ලක්ෂණ. ඒතර table එකක් ගත්තම මේ හැම attribute එකකටම දාලව column එකක් හැදෙනවා. table එක. මොකද මෙයාගේ දැන් මේ අපි හිතමු මෙතන employee කියලා කියන්නේ entity එකක්. මේක තමයි entity එක. එයාගේ මේ තමයි attributes. මේ තමයි entity එක. ඒ attributes තමයි මේවා. මේ ඔක්කොම data. මේ entity එකට අදාළ data. හරි. ඒතර මේ row එකක් කියලා කියන්නේ එහෙනම් අපි කියන record එකක් නැත්නම් data එකක්. ඒතර මේ record එකක් දැන් මේ නිකාෂ් කියන කෙනා ගැන නැත්නම් සුමේද කියන කෙනා ගැන තමයි මේ විස්තර ටික දෙන record එක. මෙන්න මේ සම්පූර්ණ එකම. මේ row එක ගත්තාම සම්පූර්ණ එක record එකක්. එයාගේ තියෙන මේ මෙයා ගැන විස්තර ටික. හැබැයි ඒක ටික අදාළ වෙන්නේ අර entity එකට අදාළ attributes වල ලක්ෂණ තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් වචන ප්‍රධාන වචන තුනක් ඉගෙන ගත්තා. එකක් තමයි entity එකක්. entity එකක්. entity එකක්. මේ entity එකට තියෙනවා attributes තියෙනවා. ඒතර මේවා ටික අපි වගුවක් ගත්තාම වගුවක ස්ටෝර් කරනවා. ඒතර මේ columns හැදෙන්නේ මේ attributes වලින්. නැත්නම් මේ entity දෙන ලක්ෂණ ටික. මේ වගුව සම්පූර්ණයෙන් ගත්තාම මේ තමයි entity එක. student නම් student. student ගේ මොනවද data තියාගන්නේ? name, address, phone number වගේ. ඒතර මේක එක record එකක් ගත්තාම නැත්නම් එක පේලියක් ගත්තාම මේ පේලියට අපි කියනවා record එකක් කියලා. ඒතර එක record එක තියෙන්නේ entity එකේ එක object එකක් ගැන විස්තර තමයි එක record එකක තියෙන්නේ. අන්න වචන තුන මතක තියාගන්න entity, attributes, record. හරි. ඊට පස්සේ tables වල තියෙනවා keys. මෙතන මේ table එකේ entity එක තමයි student. එයාගේ attributes තමයි මොනවද? registration number, student name, address. මේ තියෙන records 101 දිනූජා 102 සුපුන් ඒ වගේ. මේ table එකේ තියෙන මෙතන entity එක teacher. එයාගේ attributes තමයි teacher ID, teacher name, address, phone. මේ තමයි attributes එක. මේ තියෙන records. records දෙකක් තියෙනවා කියන්නේ teachers ලා දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ teacher ID කියන එක වලට පේනවා teacher ID කියන එකේ මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපි කියනවා relationship එකක් කියලා. relationship එක සහ primary key foreign key කියලා වලට පේනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ relationship එක කරා තමයි table දෙකක් සම්බන්ධ වෙන්නේ. primary key.
හරි primary key කියලා කියන්නේ the column in a relational database which contain data unique for each record. ඔයාලට පේනවා එහෙනම් මේකේ primary key විදිහට දාලා තියෙන registration number එක. එතකොට ඒ කියලා කියන්නේ මේ registration number එක කොයි වෙලාවත් repeat වෙන්නේ නැහැ, unique. ඒතර මේ student මේක තමයි registration number එක. ආයෙක වෙනස් වෙන්නේ නැහැ. සායක වෙන කාටවත් ආයෙ දෙන්නේ නැහැ. ඒතර සාරසි ගත්තොත් 105 ආයෙක වෙනස් වෙන්නේ නැහැ. එයාගේ unique number එක. හැබැයි නම ගත්තොත් මොකද වෙන්න පුළුවන්? මේ සුපුන් දෙන්නෙක් ඉන්නවා. එකම නම තියන අය ඕන තරම් ඉන්න පුළුවන් නේද? ඒතර නම සාමාන්‍යයෙන් කීයක් වෙන්නේ නැහැ. මොකද එකම data එක ආයෙ එන්න පුළුවන් නිසා. address එක ගත්තොත් address එක unique වෙන්නත් බෑ නේද? එකම address එකේ දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙනම් අපි හැම table එකකටම primary key එකක් තියෙන්න ඕනේ. Every table must have a primary key which is unique to each record. හැම record එකකටම uniquely identify කරන්න පුළුවන් column එක attribute එකට අපි කියනවා primary key එක කියලා. හැම record එකක්ම uniquely identify කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි කරන්නේ table එකට ID එකක් add කරගන්නවා, number එකක් add කරගන්නවා, එකිනෙකට වෙනස් හැම එකකටම එකිනෙකට වෙනස් record එකක් ලැබෙන විදියට. හරි. එහෙනම් primary key කියන්නේ මොකක්ද? The column in a relational database which contain data unique for each record. හැම record එකකටම uniquely identify කරන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න පුළුවන් column එකට අපි කියන්නේ primary key එක කියලා. So every entity must have a primary key. primary key එකක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. Foreign key, a column or combination of columns that is used to establish and enforce the link between two data tables. Table දෙකක් අතර link එකක් හදන්න පාවිච්චි කරන key එකට අපි කියනවා foreign key එකක් කියලා. එහෙම නැත්නම් එක table එක primary key එක relationship එකක් හදන්න අනිත් table එක දැම්මට පස්සේ අපි ඒකට කියනවා foreign key එක කියලා. Once the primary key is inserted into another table to create a relationship, it is called as a foreign key. දැන් මෙතනින් ආයෙ බලමු. මේ table දෙකටම primary keys තියෙනවා. මේකේ registration number තමයි primary key එක. මේකේ teacher ID තමයි primary key එක. මොකද මේ හැමෝටම වෙනස් වෙන්නේ නැති නම්බර් එකක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ table දෙක අතර relationship එක හදන්න මෙන්න මේ teacher ID කියන එක අරන් ගිහිල්ලා මෙන්න මෙතෙන්ට දාලා දෙන්න. මේක දාන්න එකම හේතුව තමයි මොකද? මෙන්න මේ relationship එක හදන එක මේ දෙන්න අතර. දැන් මේක teacher ID කියලා කියන්නේ මේ student ගේ entity එකක් නෙවෙයි. sorry student ගේ attribute එකක් නෙවෙයි. student ගේ attributes තියෙනවා. student ගේ entity ගේ attributes තියෙන තුනයි නේද? registration number, student name, address. එයාට attributes තියෙන තුනයි. හැබැයි මේ table එකේ teacher ගේ attribute එකක් තියෙනවා. ඒතකොට teacher ගේ attribute එක මේ table එකට දාලා තියෙන හේතුව තමයි මොකද? මේ දෙන්න අතර relationship එක හදාගන්න. ඒ නිසා මෙන්න මෙයාට කියනවා foreign key කියලා. foreign key. ඒක මෙයාගේ primary key. අනිවාර්යෙන් foreign key එකක් තව table එක primary key එකක් වෙන්නම ඕනේ. එක table එක primary key එක අනිත් table එකේ foreign key එකක් විතර add වෙනවා. හේතුව මොකද්ද? relationship එකක් හදාගන්න. එක table එක foreign keys කීපයක් තියෙන්න පුළුවන් නේද? මෙතෙන් අපි ගියොත් මෙයාලා කොහොමද? මේ table එකේ primary key එක මේක නේද ID එක. මේකේ primary key එක auth ID එක. මේකේ primary key එක ISBN එක. එහෙනම් මේවා මොනවද? auth ID කියලා කියන්නේ පොතේ අදාළ එකක් නෙවෙයි. එයා මේ auth table එකේ primary key එක. මෙතනට ගෙනත් දාලා තියෙනවා. එහෙනම් ඇයි ඒ? relationship එකක් හදන්න. ඒ නිසා එහෙනම් මේක
මේ book කියන table එකේ මේක book table එකනේ. book table එකේ primary foreign key එක. මේ primary key එක publisher table එකේ primary key එක. ඒක මෙතෙන්ට දාලා තියෙනවා. හේතුව මේ relationship එක හදන්න. එහෙනම් මේක මොකක්ද? මේක foreign key එකක්. ඒක book කියන එකට දාලා නැහැ. එයා එළියෙන් සම්බන්ධයක් හදන්න දාපු කෙනෙක්. ඒ නිසා it becomes a foreign key. හැබැයි හැම foreign key එකක්ම අනිවාර්යයෙන්ම මෙයාලගේ primary key එකක් වෙන්න ඕනේ. වෙන table එක primary key එකක් වෙන්න ඕනේ. දැන් අපි entity ගැන කතා කරා. එතකොට අපි දැන් මේ ඉන්නේ conceptual level එකේ database එක design කරන තැන. අපි entities are objects of the or concepts that represent important data. ඒත් මම කලින් කිව්වා entity එක කියලා කියන්නේ මොකද්ද? අපි ගන්න relationship එකක් හදන්න environment එකේ තියෙන main character එක නැත්නම් object. අපි අර ER diagrams වලදී entity relation diagrams වලදී entity එකක් පෙන්වන්න පාවිච්චි කරනවා මේ වගේ rectangle එකක්. entity එකක් represent කරන්න. මම කියන්නේ entity එකක් represent කරන්න වෙයි rectangle එකකින්. ඊළඟ attributes. attributes තියෙනවා වර්ග කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක් ගැන කතා කරනවා. ඔයාලා දන්න attribute එක කියලා කියන්නේ මොකද්ද? අර entity එක තියෙන ලක්ෂණය. characteristic එක. character එකේ characteristic එකට අපි කියනවා attribute එක. ඒකේ මම කියවා දැන් තුනක් තියෙනවා කියලා එකක් තමයි attributes තියෙනවා. අපි හිතමු student කෙනෙක් කියලා. හිතමු අපි ගන්නවා table එකක් entity එකක්. දැන් ඔයාලා දන්න entity එකක් represent කරන්න මෙහෙම rectangle එකකින්. එහෙනම් මෙයාගේ attributes තියෙනවා. අපි attributes පෙන්නන්නේ ellipse එකකින්. මෙයාගේ name කියන එක attribute එකක්. registration number attribute එකක්. address ඊට පස්සේ birthday age contact email හරිද මෙහෙම අපිට attributes හොඳටම හදාගන්න පුළුවන් අවස්ථාවක් හරි. ඒතකොට මෙයාලයි ගත්තම දැන් entity එකක් අපි පෙන්නනවා මොකක්ද rectangle එකකින් attribute එකක් පෙන්නනවා ellipse එකකින් ඒ වගේම තව එකක් තියෙනවා multi value attributes කියලා. ඒ කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒවා. අපි හිතමු මේ contact number එක කියලා. කෙනෙක් ඉන්න පුළුවන් contact numbers එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. එහෙම වුණාම අපි එයාට කියනවා ඒක multi value attribute එකක් කියලා. ඒක represent කරන්න පාවිච්චි කරනවා ellipse දෙකක්. මේක තමයි multi value attribute එක. කියන්නේ අපි phone numbers එකකට වඩා වැඩි ගණනක් තියාගන්න අපේ database එකේ අවස්ථාව දෙනවා. එහෙම දෙන්නේ නැත්නම් ඒ contact number එකක් වෙන්නත් පුළුවන්. අපේ requirement එක අනුව.
අපි accept කරන phone numbers කීපයක්. එහෙනම් එතකොට ඒක multi value attribute එකක් කරනවා. attribute එකට values කීපයක් දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේ age කියන එක. අපි ගාව දැන් date of birth තියෙන නිසා අපිට age කියන එක calculate කරගන්න පුළුවන්. අපිට ආයෙ user එකෙන් මේ age කියන එක අරගන්න අවශ්‍ය නැහැ. මේ calculate කරගන්න පුළුවන්. ඒ නිසා ඒවට කියනවා derived attributes කියලා. හරි. අලිෆ් question එකක් තියෙනවා එකක table එකේ primary keys කීපයක් තියෙන්න බැරිද කියලා. නෑ එක table එක define කරන්න අපි එක primary keyයක් විතරයි. අපි ඉස්සරහට කීපයක් තියෙන අවස්ථාවල මොකද කරන්න කියන එක කතා කරමු. හරිද? keys කොහොමද හැසිරෙන්නේ කියන එක කතා කරනවා දරුවෝ අපි. අලිෆ් දැනට primary keyයක් විතර ගන්න පුළුවන් ගොඩක් තියෙන්න පුළුවන්. මේ NIC තියෙන්න පුළුවන්, registration number තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි primary keyයක් විතර define කරන්නේ එකම එක attribute එකක් විතරයි. හරි. ඊට පස්සේ age. එතකොට එහෙනම් මේකට කියනවා අපි derived attribute එක. ඒ කියන්නේ අපිට මෙන්න මේ birthday එක තියෙන නිසා මේව calculate කරලා හදා ගන්න පුළුවන් calculation එකකින්. user එකෙන් input කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ අපිට calculation එකකින් ගන්න පුළුවන් values තියෙනවා. අපි ඒකට කියනවා derived attributes කියලා. හරි. ප්‍රශ්න දෙනවා ළමයි තේරුණාද හැමෝටම? හරි. අපි දැන් චුටි activity එකක් බලමු මේක. ABC company has 4 departments and every department has a department head. Number of employees is a fixed value for each department. Company keeps employee details under categories name, NIC number, name, address, age ඔහොම පොඩි ඉස්සරහක් තියෙනවා. එහෙනම් දැන් මේ කියලා තියෙන මොකක්ද ගන්නද මේ තියෙන්නේ මොකක්ද අපි කිව්වොත් කම්පැනි එක ගැන විස්තර නේද? එහෙනම් අපිට දැන් කියන්නේ මේට අදාළව database එකක් හදලා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ requirement එකට අදාළව database එක හදන්න නම් අපි මේකේ database එක ඉස්සලාම design කරන්න ඕනේ. ඒක කියන්නේ මේකේ attributes entities attributes අඳුරගෙන මේක design කරන්න පටන් ගන්න ඕනේ ER diagram එකක් අඳලා. ER diagram තමයි මේක database design කරන්න පාවිච්චි කරන tool එක. හරි අපි මේක develop කරන්න පටන් ගමු හැමෝම. ඉස්සලාලා හරියට කියවලා තේරුම් ගන්න මොකක්ද මේ තියෙන environment එකේ තියෙන කතන්දරේ කියව ගන්න විනාඩියක්. මොකද environment හරිය අවබෝධයක් තියෙන්න ඕන අපි database එකට යන්න කලින් හරිද? Okay. හරි. එතකොට database එක අපි ඉස්සලා දැන් යන්න කලින් අපි යන environment එක දැනගත්තට පස්සේ අපි මේකේ entities කවුද කියන හරියටම identify කරන්න ඕනේ. මොනවද තියෙන entities කියලා. එතකොට අපි පළවෙනි නැත්නම් entities අඳුරගමු මේක. හරිලා ඔයාලා පළවෙනි වාක්‍ය කියුවොත් මේක ඇතුලේ ඔයාලට identify කරන්න entities මොනවද කියන්න.
නැත්නම් chat එකේ reply කරන්න. හරි reply කරන්න හැමෝම. entities හරිද? අපි entity එකක් හරියට තේරුම් ගන්න. entity එක කියලා කියන්නේ මොකක්ද? අපි කවුරු හරි ගැන data තියා ගන්නවා නම් ඒ data තියාගන්නේ මොකක් ගැනද? කියන තමයි entity එක කියලා කියන්නේ. හරි reply කරන්න හැමෝම. තමන්ට පැහැදිලි වෙන විදිහට මේකේ ඔයාලට identify කරන්න පුළුවන් entity මොනවද කියලා. හරි. ඒතර මේකේ තියෙනවා ABC company has 4 departments and every department has a department head. Number of employee is a fixed value for each department. දැන් ABC company එකේ තියෙනවලු departments 4ක්. departments 4ක් තියෙනවලු. And every department has a department head, number of employee. එහෙනම් department එකක් සම්බන්ධව data තියාගන්නවා කියලා කියනවා මොනවද? department head ගේ නමයි employees ලා ගන්නයි. ඒක department එක සම්බන්ධව තියාගන්න data. හරි. එහෙමනම් ඒතර මේකෙන් කියන්නේ department එක ගැන තමයි විස්තර. දැන් මෙතන ළමයි කොහෙවත් කියලා නැහැ. ABC company එකේ විස්තර තියාගන්නවා කියලා. company නම, company කොහෙද තියෙන්නේ, company අයිතිකාරයා කවුද, ඒ වගේ company එක ගැන විස්තර නෙවෙයි මේ කියන්නේ. department has department head. එතකොට department එක ගැන තමයි මේ කියන්නේ. department එකේ දිනවලු head කෙනෙක් ඉන්නවා. එයාගේ නම. employees ලා කීයක් ඉන්නවද? ඒක. එහෙනම් ABC company කියලා කියන්නේ මොකද්ද? මේ තමයි environment එක. අපි එයාට තමයි මේ database එක හදන්න යන්නේ. හරිද? හරියට තේරුම් ගන්න. හරිද? එහෙනම් මේකේ entity එක වෙන්නේ department එක. ඊට අපි එහෙනම් department එක සම්බන්ධව දැන් තොරතුරු ටික ගන්න ඕනේ.
එහෙනම් අපි entity එක ලියනවා මෙහෙම. department එක තමයි entity එක. මෙයා මෙතන අපිට කියලා තියෙන attributes දෙකක් තියෙනවා. තමයි department head. department head කියන නම තියාගන්න ඕනේ. ඒක attribute එකක්. ආය මොනවද? number of employee. එහෙනම් සර් ඔව්. සර් කියන්නේ එක entity එකක් විතරද තියෙන department කෙනෙක් විතරද තියෙන එකම entity එක? මේ paragraph එකේ දැනට අපිට කියලා තියෙන department ගැන විතරයිනේ. දැන් මම පළවෙනි paragraph විතරයි ගත්තේ. හරිද? හරි සර්. ඒකට ඒකේ දැන department එක ගැන විස්තර විතරයි අපිට කියලා තියෙන්නේ. නේද? ඒක තියාගන්න department head ඉන්නවලු employees ලා ගණක් තියෙනවා. ඒ ඊට කියන්නේ පස්සේ ඒවා attributes කියන එකද? right attributes එක. හරි සර්. So department has එතකොට department head කියන attribute එක කියන්නේ. හරි සර් හරි. number of employees කියන්නේ department කියන entity එකේ attribute එක. ඊට පස්සේ සමහර අපිට දැන් entr දැන් මෙහෙම තමයි අපිට user කියන්නේ. දැන් මේ තමයි අපිට අපේ database එකේ අදාළ user අපිට කියන requirement කියන විදිහ. හැබැයි අපි තීරණය කරන්න ඕන දැන් තාම මොනවද මේක තියෙන්න ඕන. දැන් department එකක් ගත්තාම ඔයාලා දන්නවා department එක කියලා කියන්නේ මොකක් හරි ආයතනයක තියෙන එක අංශයක්නේ. ඒතකොට අංශයක් identify කරන්න නැත්නම් එයාගේ attributes ගැන අපි කතා කරන්නේ. head උයි employee විතරක් තිබිලා තියෙනවද? තව මේක ලොකු අඩුවක් තියෙනවා. මොකද අපි මේක fill කර ගන්න ඕනේ. මොකක් හරි ආයතනයක අංශයක් ගත්තාම අනිවාර්යයෙන් නමක් තියෙන්න ඕනේ නේද? නමක් නැතුව අංශයක් පවතින්න බෑ. ඒතකොට ඒවා common. කියන්නේ අපිට දැන් අපේ user කියන්නේ නැති වෙන්න පුළුවන් සමහර attributes. බෙදර අපි තීරණය කරන්න ඕනේ මේක මොකක්ද මේ attribute එක න්යාය department name කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විදිහට database එක design කරන්න යද්දී අපිට user requirement එක එනවා. ඒක අනුව අපි අපේ knowledge එකත් පාවිච්චි කරලා තමයි මේ attributes entities සහ attributes හඳුනාගන්නේ. නිශාන්ත හොඳටම හොඳයි department ID එකක් ඕන නම් හරි. මම ඊළඟට තෙන්ට එන්නම්. department name එක. එතකොට මේක සාමාන්‍යයෙන් තේරෙන්න ඕන අපිට නේද? department එකක් අංශයක් කියලා ගිහුවම මේකට නමක් නැතුව මේක පවතින්න බෑ. නේද? අනිවාර්ය අවශ්‍යතාවයක්. හරි. එතකොට මේ තමයි යාට දාලා entities සහ attributes එක. user requirement එක අපි කරන්නේ ඒ ටික අහගෙන ඉඳලා මේ තමයි එහෙනම් entity එක. කොහොමද අපි entity එක හොයාගන්නේ? එයා ගැන තමයි data තියාගන්නේ. මේවා තමයි තියාගන්න data attributes. head ගේ නම, employees ලා ගන්න සහ මෙයාලා කියලා නැති උනට අපි දැනගන්න ඕනේ department එක නමක් තියෙන්න ඕනේ මෙයාට කියන එක. එතකොට මේ තමයි මෙයාට දාලා entity එක සහ මේ ඡේදයට දාලා entity එක සහ attributes ටික වෙන්නේ. ඊළඟ paragraph එක ඔයාලා බලන්න මේකේ entity එක මොකක්ද? ඊට පස්සේ එයාගේ තියෙන attributes මොනවද කියලා.
හරි. ඒතර මේක ගත්තොත් මේකේ employee තමා entity එක වෙන්නේ. එයාගේ අනිත් detail ටික attributes වෙනවා. හරි අපි දැනට මේ කරගෙන යන්නේ දැන් අපි employee ID එක ගැන ඔයාලා අහලා තියෙනවා නම් හොඳයි හරිද? ඒතර මේක දැන් අපි දැනට කරා යන්නේ මේ අපේ database එක design කරා යන එක. නැත්නම් අපි තියෙන දේවල් identify කරා යන එක. මේකට දෙන්න ඕන දේවල් ටික. ඒතර logical part එකට අපි ඊළඟ එකේදී යනවා හරිද? හරි ළමයි ඊට පස්සේ යනවා කියන there are several projects going on in the company. Now and each project have a project ID, project name and supervisor. එහෙනම් එතන මොකද කියන්නේ? ඔව් project තමයි entity එක නේද? හා හරි ඊළඟ එක. Every employee is given their own workstation and every workstation has an ID and category. මෙතන මොකද්ද? workstation කියන එක නේද? මෙතන කියලා තියෙනවා workstation ID එකක් තියෙනවා සහ category එකක් තියෙනවා කියලා.
හරි. ඊට පස්සේ අපි උඩ මේ ඔක්කොම ගත්තොත් මෙහෙම එන්නේ. department name මේ department එක entity එකක් අපි identify කරපු. project එක. ඊට පස්සේ employee ඉන්නවා. ආයේ workstation තියෙනවා. මේ තමයි අපි ඔය කියන ABC company එකේ environment එකේ අපි identify කරපු entities ටික. department, project, employee, workstation. Okay, everyone. Next, we must identify. හරි ඊට පස්සේ identify කරන්න ඕනේ මේ මෙයාලා ගාව තියෙන relationship එක. එකිනෙක entities අතර තියෙන relationship එක. එතකොට relationship එක කියලා කියන්නේ meaningful association between or among entities. entities එකක් හෝ කීපයක් අතර තියෙන meaningful association එක. අපි කියනවා attribute එකක් කියලා. sorry මේ relationship එකක් කියලා. relationship එක අපි identify කරන්න මේ විදිහට symbol එකක් පාවිච්චි කරනවා. එතකොට ඒ වගේමයි මේ relationship එකේ symbol එක ඇතුලේ අපි meaningful word එකක් අපි වචනයක් පාවිච්චි කරනවා මේ relationship එක describe කරන්න පුළුවන් විදිහ. එහෙම relationship අපිට හදන්න පුළුවන් ඒවා තියෙනවා තුනක්. ප්‍රධානම වශයෙන් තුනක්. එකක් තමයි අපි කියන one to one relationship එකක් කියලා. ඒ කියලා කියන්නේ entities දෙකක් ගත්තම එක පැත්තක තියෙන entity එකට අනිත් පැත්තෙන් හරියටම set වෙන්නේ එක entity එකයි. one to one. උදාහරණයක් ගත්තොත් මෙහෙම අපි හිතමු අපි ඉස්කෝලේට දාලා database එකක් හදනවා. මේ database එකේ ඉන්නවා student අනිත් එක desk. මොහොම හිතමු. මේ තමයි entities දෙක. මේ දෙන relationship එකක් තියෙනවා has. student has desk නේද? හරි. එතකොට මේ හරියටම තේරුම් ගන්න එක ස්ටුඩන්ට් කෙනෙකුට සාමාන්‍ය ඉස්කෝලේ එක තියෙන්නේ එක ඩෙස්ක් එකයි. මම ගත්තේ එක ස්ටුඩන්ට් කෙනෙකුට එක ඩෙස්ක් එකයි. මේ පැත්තෙන් ගත්තාම එක ඩෙස්ක් එකකට එක ස්ටුඩන්ට් කෙනයි. එක ඩෙස්ක් එකකට එක ස්ටුඩන්ට් කෙනයි. හරිද? ඒ නිසා මේකට කියනවා one to one relationship එක.
මේ පැත්තේ එකකට මේ පැත්තෙන් තියෙන්නේ එකයි. මේ පැත්ත එකකට මේ පැත්තෙන් තියෙන්නේ එක. ඒ නිසා මේක 1 to 1 රිලේෂන්ෂිප් එකක්. හරි. ඊට පස්සේ ඊළඟ රිලේෂන්ෂිප් එක මොකක්ද? 1 to many. එහෙම නැත්නම් many to 1. ඔය දෙකම දෙපැත්ත මාරු වෙන්නේ. හරිද? 1 to many, many to 1. සාමාන්‍යයෙන් අපි කියන්නේ 1 to many රිලේෂන්ෂිප් එකක් කියලා. මේක උදාහරණයක් ගත්තා අපි හිතමු ස්ටුඩන්ට් මේ පැත්තේ සෙට් නා ක්ලාස් ස්ටුඩන්ට් ක්ලාස් for student අපි හිතමු belongs to a class. අයි තියෙනවා class එකකට. ඒක තමයි relationship. ළමයි මේක හරියට දැන් මේ පැත්තෙන් බලන්න හරිද? මේ පැත්තෙන් ගත්තම එක ස්ටුඩන්ට් කෙනෙකුට එක ක්ලාස් එකයි තියෙන්නේ. නේද? ඉස්කෝලයක් ගත්තොත් එක ස්ටුඩන්ට් කෙනෙකුට එක ක්ලාස් එකම තියෙන්නේ එක කාලෙකද? හැබැයි එක ක්ලාස් එකක් ගත්තම එක ක්ලාස් එකකට ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. මෙතන n සහ m කියන වචන දෙකම පාවිච්චි කරනවා. nm many කියන්නේ m නැත්නම් n අකුරක් පාවිච්චි කරනවා. ඒතර මේ ලියන පැත්ත වල හරියට තේරුම් ගන්න. එක හැමතිස්සම බලන පැත්ත එක කියලා අපි ගන්න. එක ස්ටුඩන්ට් කෙනෙකුට එක ක්ලාස් එකයි. මේ පැත්තේ එක ක්ලාස් එකකට many students. One class has many students. එන්න මේ පැත්තට. එතකොට මේක අතරම දැන් මේ පැත්තේ අපි කියවද many to 1 මේක නේද? මෙහෙම ලියුවොත් එහෙම ස්ටුඩන්ට් ක්ලාස් දෙපැත්ත මාරු කරොත් 1 to many. එකම තමයි හරිද? ඊළඟ many to many. many to many relationship. අපි හිතමු ස්ටුඩන්ට් සබ්ජෙක්ට් කියලා. Students follow නේද? නැත්නම් do. Follow subjects. රිලේෂන්ෂිප් එක අපි හදිස්සම අර මොකද verb එකක් පාවිච්චි කරනවා මේ රිලේෂන්ෂිප් එක describe කරන්න පුළුවන් විදිහ. හරි. හරි. එහෙනම් මෙයාලා ගත්තම student සම්පත් හරි හරිද? ඕකේ. ඊට පස්සේ එක ස්ටුඩන්ට් කෙනෙක් නේද? එක ස්ටුඩන්ට් කෙනෙකුට සාමාන්‍ය ඉස්කෝලේ එකක් ගත්තොත් සබ්ජෙක්ට් ගොඩක් කරනවා. එක සබ්ජෙක්ට් එකකුත් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කරනවා. දැන් මේක එක ස්ටුඩන්ට් කෙනෙකුට සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. එක සබ්ජෙක්ට් එකක් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කරනවා. මේ පැත්තේ එක රෙකෝඩ් එකකට මේ පැත්තේ රෙකෝඩ්ස් කීපයක් මැච් වෙනවා. මේ පැත්තේ එක රෙකෝඩ් එකකට අනිත් පැත්තේ රෙකෝඩ්ස් උත් කීපයක් මැච් වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා many to many relationship එකක් කියලා. මේකේ මෙතන m කියලා තියෙනවා. m කියලා තියෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ n කියලා ලියන එක තමයි සාමාන්‍ය විදිය. මොකද මේ පැත්තෙන් තියෙන ගානට වඩා මේ පැත්තෙන් තියෙන වෙනස් සාමාන්‍ය. එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් 10ක් කරනවා හිතමු. මේ පැත්තේ එක රෙකෝඩ් එකකට මැච් වෙන රෙකෝඩ්ස් මේ පැත්තේ තියෙන 10යි. එක සබ්ජෙක්ට් එකක් ස්ටුඩන්ට්ස් 40ක් කරනවා. නම් මේක එකකට මැච් වෙන රෙකෝඩ් මේ පැත්තේ 40ක් තියෙනවා. ඒ කියන්නේ මේ නම්බර්ස් දෙක වෙනස්. ඒ නිසා m කියලා පාවිච්චි කරනවා. හරි. m කියලා ලිව්වත් ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්ය ක්‍රමය තමයි m සහ n තමයි ලියන්නේ. හරි එහෙනම් රිලේෂන්ෂිප් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි
one to one to many to many. දැන් අපි මේ හදාගන්න අපේ diagram එක බලමු මේ ටික සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරිද? Each employees belong to one department. For a project, one employee or more can be assigned and one person can work on multiple projects. Each employees belong to one department. එක employee කෙනෙක් එක department එකකට අයිතියි. එතකොට department එක තමයි දන්නවා සාමාන්‍යයෙන් employees ලා ගොඩක් ඉන්නවා නේද? එහෙනම් මේක මොකක්ද වෙන්නේ? එක employee කෙනෙකුට එක employee කෙනෙකුට තියෙන්නේ එක department එකයි. එක department එකකට many employees. සම්බන්ධතාවයද නැහැ many one. One employee has one department. Sorry, each employees belong to one department. For a project, one employee or more can be assigned. Project එකට employees ලා එක්කෙනෙක් හෝ ගොඩක් ඉන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? එක employee කෙනෙකුට projects කීපයක් වැඩ කරන්න පුළුවන්. එක project එකකට employees ලා කීපයක් ඉන්න පුළුවන්. එහෙනම් මේක many to many relationship එකක්. that project එකක් for a project one employee or more can be assigned and one person can work on multiple projects. ඊට පස්සේ workstation ගැන කතා කරනකොට එක workstation එකකට ඉන්න එක employee කෙනයි workstation එක කියලා කියනවා වැඩ කරන තැනනේ. එක computer එකක් ගන්න පුළුවන්, එක මේසයක් ගන්න පුළුවන්, එක වෙන tool තියෙන තැනක් ගන්න පුළුවන්. workstation එක වැඩ කරන තැන. එක employee කෙනෙකුට තමන්ට අදාළ වැඩ කරන එක තැනක් තියෙනවා. ආයේ එක වැඩ කරන තැනකට ඉන්නේ එක employee කෙනයි. දැන් මේ තමයි සම්බන්ධතා ටික. entities සම්බන්ධ වෙන විදිය. ඒතර වල පේනවා මේ employee table එක හරහා තමයි දැන් අනිත් කට්ටිය ඔක්කොම සම්බන්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ සම්බන්ධතාව වලට අපි relationship එකක් දෙනවා මෙහෙම. එතන m තියෙන්නේ many to many කියන්න. මේක mn තමයි නිවැරදි හරිද? ඊට පස්සේ මේ තියෙන symbols කීපයක් මේවා ඔය පොත්වල වගේ භාවිතා වෙනවා database ඔයාලා relationship ගැන කතා කරන්න යනකොට එතකොට ඒ ටික identify කරන්න තමයි මේක නිකන් මේක ගන්න ඔයාලට 1 මේ කියන්නේ 1 to 1 එක මේ පැත්තේ 1 මේකෙන් අදහස් කරන්නේ many symbol එක 1 and only 1 0 or 1 1 or many එකක් තියෙන්නත් පුළුවන් ගොඩක් තියෙන්නත් 0 තියෙන්නත් පුළුවන් ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ ඒවා symbols භාවිතා වෙනවා මේ relationship විස්තර කරන්න. හරිද? හරි. එතකොට අපි කලින් ගත්ත කතන්දරය ගත්තාම එයාගේ අපි ER diagram එක අඳිනවා. මෙන්න මේ විදිහට තමයි ER diagram එක අඳින්නේ. ER diagram එක අඳිනකොට අපි දැන් අර කියපු rules ටික follow කරන්න ඕනේ. ඔයාලා මේක හොඳට බලන්න. දැන් අපි කලින් identify කරපුවා තමයි department name, department head, number of employee. අලුත් එකක් තියෙනවා department ID. ඒ මොකද අපි දැන් මේ entity එක ගැන කතා කරනකොට මේ entity එකට දාලා අපිට unique attribute එකක් ඕනේ. මොකටද primary key එක identify කරන්න. primary key කරන්න. එතකොට unique attribute එක name පාවිච්චි කරන්න පුළුවන් නේ ළමයි. නේද? දැන් අංශයක් ගත්තාම එකම නමින් department දෙකක් කවදාවත් හදන්නේ නැහැ. නේද? sales department එක, admin department එක, HR department එක, IT department එක ඔහොම හැදෙනවා ආරෙන්ඩ ආයතනයක මේ එකම නමින් අංශ දෙකක් හදන්නේ නැහැ. හැබැයි primary key එකක් විදිහට අපිට අංකයක් තියෙන එකේ වාසිය තියෙනවා මොකද අපි හැමදාම primary key එකක් නේ match කරන්නේ. එතකොට අර වගේ දිග නමක් පාවිච්චි කරනකොට සමහරට අකුරක් දෙයක් වරදින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් සරල සහ unique number එකක් තමයි පාවිච්චි කරන්නේ. primary key එකක් ගත්තාම ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි unique එක කියලා කියන්නේ repeat වෙන්න බෑ කොහෙවත්. සහ empty තියෙන්න බෑ. හිස් වෙන්න බෑ. අනිවාර්යෙන් data එකක් තියෙන්න ඕනේ. එහෙනම් අපි department එක ගත්තාම එයාට අලුතෙන් column එකක් දානවා දැන් department ID කියලා.
ඔයාලට මතක නම් අර ප්‍රශ්නේ ඇතුලේ තිබ්බේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ඩු ඩිපාර්ට්මන්ට් නේම විතරයි අත්තර. ඒත් අපිට දැන් මේක ඩිසයින් එක හදනකොට අවශ්‍ය වෙනවා ඩිපාර්ට්මන්ට් නේම් එකක් දාගන්න. මොකද ඩිපාර්ට්මන්ට් එක අනිවාර්යෙන් නමක් තියෙන්න ඕනේ. ඒක ඔබ්වියස් නේද? ඊට පස්සේ අපිට දැන් රිලේෂන්ෂිප් ගැන හිතනකොට ID එකක් අවශ්‍ය වෙනවා. එම්ප්ලොයි එකත් අර වගේම විස්තර ටික මොබයිල් නම්බර් කියලා කියන්නේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක්. ඒජ් කියලා කියන්නේ ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට් එකක්. අපි ඒවා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ එම්ප්ලොයි ID කියලා කියන්නේ මෙයාගේ ප්‍රයිමරි කී. එම්ප්ලොයි නේම් පාවිච්චි කරන්න පුළුවන් බෑ. NIC පාවිච්චි කරන්න පුළුවන් නේද? NIC කියන්නේ නම්බර එකක් වෙනස් වෙන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒත් අපිට වැඩිය හොඳයි යුනික් නම්බර් එකක් අපිම හදාගෙන දාගන්නවා එම්ප්ලොයි ID කියලා. එතකොට ඒක අයිඩෙන්ටිෆයි කරන්න ලේසියි. ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් ID නමින් අල්ලන්නේ නැහැ අපි. ID එකකින් අල්ලගන්නේ. ID එකක් දානවා. ඒක නම්බර එකක්. හොඳයි ඒක පහසු නිසා මේ හරිද? ඒතර ඩේටාබේස් එකක් ඔයාලා ඩිසයින් කරන ලාවට නම්බර එකක් ප්‍රයිමරි කී විදිහට පාවිච්චි කරන එක පහසුයි. ප්‍රොජෙක්ට් ID එක නම් තිබුණා නේද? ඊට පස්සේ one to many many to many one to one මේ විදිහට අපි complete ER diagram එකක් අඳලා තමයි database එක design එක ඉවර කරන්නේ. හරි. හොඳට ස්ටඩි කරන්න මේක. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේක ඔයාලගේ මේ අපි දැන් ආපු ER diagram එක හදන්න ආපු දුරේ මොන හරි ගැටළු ප්‍රශ්න තියෙනවද? සර් අර මොබයිල් කියන එක ඩබල් සර්කල්ස් දෙකක් තියෙන්නේ හේතුවයි ඒජ් කියන එකේ ඩොටඩ් සර්කල් එකක් තියෙන්නේ. ඒක මොකක්ද හේතුව? ඒක දරුවෝ අපි කලින් අර මතකද කිව්වා ඇට්‍රිබියුට්ස් වල වර්ග තුනක් තියෙනවා කියලා. ඒක තමයි normal attributes තියෙනවා. multi value attributes තියෙනවා. ඒතර මොබයිල් කියන එකේ මේවා දෙකක් තියෙන දාලා තියෙන්නේ මොබයිල් නම්බර් එක කීපයක් මේ අපි database එකේ ස්ටෝර් කරනවා එක්කෙනෙක්. මොබයිල් නම්බර් කියන තැන data කීපයක් අපි තියාගන්නවා. අපි මොබයිල් නම්බර්ස් දෙකක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන් කියන්නේ. ගෙදර එකයි මොබයිල් එක. සෝරි මොබයිල් මේ ඩයලොග් එකයි මොබිටෙල් එකයි හැම දෙකක් තියෙනවා. SIM දෙකක් පාවිච්චි කරනවා. ඒක නම්බර්ස් දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ database එක ඇතුලේ මොබයිල් නම්බර් කියන ෆීල්ඩ් එකට ඇට්‍රිබියුට් එකට data කීපයක් accept කරනවා. ඊළඟට age අපේ date of birth තියෙන නිසා අපි age කියන එක employee එකෙන් අහන්නේ නැහැ. age කියන එක calculate කරලා අරගන්නවා date of birth එකෙන්. ඒකින් තමයි ඒක derived attribute එකක් වෙන්නේ. ඒකින් තමයි dot වලින් පෙන්නන්නේ. හරි සර්. හරි. හරි ළමයි. ඒතර මේ තියෙන තව අර වගේම case study එකක්. අපි මේක චුට්ටක් try කරමු තනියම කරන්න. තනියම ගන්න ඔයාලා මේ නිකන් අරකට දැනුමත් එක්ක අපි උත්සාහ කරමු චුට්ටක්. ER ටික ඉස්සලාම sorry entities ටික ඉස්සලාම identify කරමු.
හරි ළමයි. All information related to Sri Lanka International. Suresh good. ඒ දෙක තමයි හරිද? All information related to Sri Lanka International Airport is to be organized using a database management system. And you have been hired to design the database. Your first task is to make a kill them. Just say every airplane has a registration number and each airplane is of a specific model. එතකොට airplane එකේ registration number එකක් තියෙනවලු එයාලට model එකක් තියෙනවා. එහෙනම් මේ වාක්‍යයෙන් අපිට identify කරන්න පුළුවන් entries කියන්නේ කීයද? airplane එක විතරයි නේද? මේ airplane එක ගන්න කියන්නේ. airplane එකේ තියෙනවලු registration number එකක් තියෙනවා model එකක් තියෙනවා. හරිද? මෙච්චරක් හරියට තේරුම් ගන්න කරමු අපි හරිද? Let's say the airport accommodates number of airplane models and each model is identified by a model number and has a capacity and weight. එතන මොකද කියන්නේ? දැන් මෙතන model එකක් ගැන කියනවා හරිද? airplane එක registration number එකක් තියෙනවා model එකක් තියෙනවලු. ආයේ model එකටත් identified by model number එකක් තියෙනවලු capacity එක සහ weight එකක් තියෙනවා. එහෙනම් model එක ගැන data තියාගන්න ඕනද? එහෙනම් මේ කියන කතාවට මොනවද වෙන්නේ? airplane කියලා entity එකක් තියෙනවා. ආයේ model කියලා entity එකක් අපිට identify කරන්නයි. airplane එක සම්බන්ධව එයාගේ registration number එකයි model එකයි තියාගන්න ඕනේ. model එකක් සම්බන්ධව මොනවාද identify model number එකයි බරයි capacity එකයි තියාගන්නවා. එහෙනම් එයාගෙන data තියාගන්නවා. එහෙනම් entities දෙකක් තියෙනවා දැන් මෙතන. airplane එක තියෙනවා model එක තියෙනවා. හරිනේ. එහෙනම් airplane එකේ ළමයි දැන් model එක attribute එකක් වෙනවා. නෑ නේද? model කියලා කියන්නේ වෙනම entity එකක් නේ. ඒකට airplane එකේ නම් model එක attribute එකක් වෙන්නේ නෑ. මෙතන කියලා තිබුණා නේද? මේ කියනවා. Airplane has registration number and each airplane is a specific model. airplane එකේ model එකක් තියෙනවලු. හැබැයි model එකත් entity එකක්. එහෙනම් ළමයි entity එකක් තව තැනක attribute එකක් වෙන්නේ නැහැ. ඒක relationship එකකින් සම්බන්ධ වෙනවා. Airplane has a model. හරියට තේරුම් ගන්න මේක හරිද? මොකද model එකෙත් අපි data තියාගන්න නිසා යා entity එකක්. එක entity එකක් ඇවිල්ලා අනිත් කෙනාගේ attribute එකක් වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ relationship එක. ඔයාලට ප්‍රශ්න තියෙනවද දරුවනේ? ළමයි. ඊට පස්සේ a number of technicians work at the airport. You need to store the name, SSN address, SSN කියන මොකක් හරි යාලා number එකක්, address, phone number and salary of each technician. So the එහෙනම් technicians ලා වැඩ කරනකොට මේකේ එයාලගේ මෙන්න මේ විස්තර තියාගන්න ඕනිලු. එහෙනම් මොකද වෙන්නේ? technician කියන කෙනත් මෙයාගේ entity එකක් වෙනවා. නේද? ඇයි එයාගෙන විස්තර තියාගන්න ඕනේ? ඊළඟ වාක්‍යයෙන් කියනවා each technician is an expert on one or more plane models. And දැන් මේ කතා කරන්නේ relationship එක ගැන නේද? And his or her expertise may overlap with that other technicians of information about the technician must be stored. හරි. එහෙනම් දැන් පළවෙනි වාක්‍යයෙන් කියනවා එයා entity එකක් එයාගේ මෙන්න මේ attributes තියෙනවා. ඊළඟෙන් කියනවා එයා අනිත් අයත් එක්ක relationship එක. එහෙනම් මොකද්ද මේ කියන්නේ? එක employee එක technician කෙනෙක් models කීපයක් ගැන expert ලු. එක plane model එකකටත් technicians ලා ගොඩක් ඉන්නවලු. එහෙනම් දැන් අපි හිතන්න ඕන කොහොමද? එක model එකකට ඉන්නවා technicians ලා. එයාලගේ SSN address mobile number මේ ටික තියා ගන්නවා. ඊට පස්සේ මෙයා model එකක් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? එක technician කෙනෙක් model කීපයක experts ලා වෙනවා. සහ එක model එකකට technicians ලා ගොඩක් ඉන්නවා. මේ තමයි ER diagram එක වෙන්නේ. මේ technician ගේ SSN කියලා කියන්නේ technician number එක. ඒක අපිට primary key විදිහට පාවිච්චි කරන්න පුළුවන්. technician ID එක තමයි SSN කියලා කියන්නේ. හරි ළමයි. ඔය විදිහට අපිට
කේස් ස්ටඩි එකක් දුන්නාම අපිට ඊට අදාළ ER ඩයග්‍රෑම් එක ඇඳලා මේ ඩේටාබේස් එක ඩිසයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අද දවස් මේ අපි ඉවර කරේ conceptual model එක. ඩේටාබේස් එකක් identify කරගෙන කොහොමද ඒකේ තියෙන ඒක ඩිසයින් එක ගන්න. ඒතර ඒකේ වෙනස් උදාහරණ දෙයක් තමයි කතා කරේ. අපි ළමයි තව උදාහරණ කතා කරනවා ඉස්සරහට මේ තව පැහැදිලි වෙනවා. සහ මේ පාඩම හරියම වැදගත් හේතුව ඔයාලට තියෙන අවසාන ප්‍රොජෙක්ට් එක, software project එක. මේ software project එකේ ඔයාලගේ database එක හදාගන්න මෙන්න මේ theories ඔයාලට apply කරන්න වෙනවා. ඒතර ඔයාලා හොයාගන්න ඕන තැනක්. ඔයාලා මොකක් හරි කම්පැනි එකක් හරි ඔෆිස් එකක් හරි නැත්නම් කඩයක් හරි රෙන්ට් කායක් හරි ලයිබ්‍රරි එකක් හරි මොනවා හරි තැනක් හොයාගෙන ඒ තැනට අදාළව software එකක් හදන්න ඕනේ. software project එක. එතකොට ඒකේ database එක design කරන්න ඔයාලට මෙන්න මේ ER diagram සහ මේ කතා කරන concepts ටික ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? ඔයාලා project report එකේ ඔයාලා ER diagram එක හරියට දාන්න ඕනේ. ඒ නිසා මේ පාඩම හරියටම අල්ලගන්න සහ මොනවා හරි ඔයාලා නොතේරෙන ගැටලු තියෙන තැන තියෙනවා නම් අහන්න. ඒතර අපි අද මෙතනින් නවත්තන්න යන්නේ. අපේ ඔළුව කියලා කියන්නේත් නේද? database එකක්. ඒකෙත් අර විදිහටම ස්ටෝර් කරලා තියෙනවා සහ ඒවා quickly අපිට හොයාගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. ඊළඟ සතිය අපි කතා කරනවා queries කියන්නේ මොනවද කියලා. database and queries. හරි. දරුවනේ වීඩියෝ එක මම like මම share කරන්න. එතකොට දැනට තමයි මේ YouTube channel එකකින් තමයි මේ ටික ඉස්සරහට මම වීඩියෝ share කරන්නේ. මේ ඔයාලා එක subscribe කරලා තියාගන්න. මම මේ වීඩියෝ එක share කරාට පස්සේ ඔයාලා link එක වන්නම්. subscribe කරලා තියාගන්න. මොකද ඉතුරු වීඩියෝස් ඔක්කොම ටික YouTube channel එකේ යන්නේ සහ පරණ වීඩියෝස් ටිකත් මම ඒ විදිහටම YouTube channel එක හරහා share කරනවා. හරිද? එහෙනම් මේ ටික කරලා තියාගන්න බලලා තියාගන්න. හරි. එහෙනම් අපි අද මෙතනින් නවත්තනවා. ඔව් ඊවෙනිං ලෙක්චර් එක 12:00 පටන් ගන්නවා. හරිද? හරි. නවත්තන්න කලින් දරුවනේ මොනවා හරි ඔයාලට අහන්න ප්‍රශ්න ගැටලු තියෙනවද? හරි ඊට පස්සේ මම අර null list එකක් share කරලා තිබ්බා මේ මේ group එකේ. ඒ list එකේ ඔයාලගේ සල්ලි ගෙවපාගේ තව නම් තියෙන්න පුළුවන්. මේ සහ ඔයාලා අර මට දැනුවත් කරපුවාගේ නම් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ common list එක share කරන්නේ. එතකොට ඒගොල්ලෝ ඔයාලා තාම සල්ලිත් ගෙවලා එතන නමක් තියෙනවා නම් චුට්ටක් රිසිට් එක ළමයි ආයෙ forward කරන්න. මොකද රිසිට් ගොඩාක් අපිට තව course වලින් එනවා. ඒවත් එක්ක පොඩි පැටලීම් වෙනවා මේ දවස්වල. මොකද මේ staff එකත් කියන්නේ මේ තියෙන මේ සිටුේෂන් එක වැඩ කරද්දි හරි ඒ නිසා ඒ ටික කම්ප්ලීට් කරන්න සහ එහෙම ගෙවලා තියනා ඉන්නවා නම් ඒ රිසිට් එක ආයෙ අපිට මේල් කරන්න. හරිද? හරි සහ කම්ප්ලීට් කරලා නැති අඩුපාඩු තියනා ඉන්නවා නම් කම්ප්ලීට් කරගන්න. අපි ඔය තව දෙතුන් පාරක් ඔක ෂෙයා කරලා අනිත් අයව ඉතින් රිමූව් කරනවා. හරිද? හරි ළමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම මෙතනින් නවත්තමු.